අයිබෝන් පොරොන්දුනා වගේම අපි ඇවිල්ල ඉන්න අද ඔබට ගිනුම් කරන සමීකරණය ගැන කියල දෙන්න. ගිනුම් කරණය පදනම් වෙලා තියෙන ගිනුම් කරන සමීකරණය ගැන කියල දෙන්න. ගිනුම් කරන සමීකරණය ගැන ඔබට කියල දෙනවා විතරක් නෙමේ ඒ ආශ්‍රයෙන් ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය ගැන පොඩි අවබෝධයක් ගන්නත් ඔබේ ව්‍යාපාරය ශක්තිමත්ද නැද්ද ඔබේ ව්‍යාපාරය අවදානමකද ඉන්න කියලා ඔබටම බලා ගැනීමට හැකියාවක් ලබාදීමත් අපි මේ වීඩියෝ එක තුළින් සාකච්ඡා කරනවා. හොඳයි අපි බලමු මුලින්ම ගිනුම් කරන සමීකරණය. මේ ගිනුම් කරන සමීකරණයෙන් ඔබේ ව්‍යාපාරයේ සිදුවන සියලුම ගනුදෙනු හා සිදුවීම් නිරූපණය කරන්න පුළුවන්. ගණිතමය විදිහට ඔබගේ ව්‍යාපාරයේ සිදුවන සියලුම ගනුදෙනු හා සිදුවීම් මේ ගිනුම් කරන සමීකරණය තුළ නිරූපණය කරන්න පුළුවන්. අපි බලමු. ගිනුම් කරන සමීකරණය මූලික ගිනුම් කරන සමීකරණය මෙහෙම එන්නේ. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. අපි බලමු මේ එකින් එක. මොනවාද ඔයාගේ වත්කම් කියන්නේ? මොනවාද ව්‍යාපාරයේ වත්කම්? අපි මේ කතා කරන්නේ ව්‍යාපාරය ගැන. ඔයාගේ ව්‍යාපාරයේ වත්කම් මොනවාද? සරලවම කිව්වොත් වත්කම් කියන්නේ ඔයාගේ ව්‍යාපාරය සතු, ඒ කියන්නේ ව්යාපාරයට අයිති, ඒ වගේම ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන සම්පත්. ව්‍යාපාරය සතු ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන සම්පත්. ඒ කියන්නේ ව්‍යාපාරයට යම්කිසි විදිහකින් කුමක් හෝ ප්‍රතිලාභයක් ලබා දෙන දෙයක් තමා වත්කමක් කියලා කියන්නේ. මේ ප්‍රතිලාභ ලබාදීම එක්කෝ ඔයාගේ ව්‍යාපාර එදිනෙදා ව්යාපාර කටයුතු වලට පාවිච්චි කිරීම තුළින් ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම්කිසි විදියකින් විකුණලා මුදල් කලායමක් තුළින් ඔයාට ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන්. අපි උදාහරණ ටිකක් කතා කරමු. අපි හිතමු ඔයාගේ හාල් විකුණන කඩයක් තියෙනවා කියලා. හාල් විකුණන සිල්ලර කඩයක් තියෙනවා ඔයාගේ. හරි. මේක මොනවාද තියෙන වත්කම්? ඔයාට අනාගත ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන සම්පත් මොනවාද මේ ව්‍යාපාරය? මේ ව්‍යාපාරයේ ස්ථානගත වෙලා ඇති යම්කිසි පරිශ්‍රයක. එහෙනම් එතන තියෙන ඉඩම ඔබගේ වත්කම. මේ ඉඩම තියෙන තැන තමයි ඔබ මේ ව්‍යාපාර කටයුතු කරන්නේ. ඔබ මේ ඉඩම පාවිච්චි කරනවා. ඒ තුලින් ආර්ථික ප්‍රතිලාභයක් ලබනවා. එහෙනම් මේ ඉඩම ඔබේ වත්කම. ඒ වගේම මේ ගොඩනැගිල්ල ඔබ පාවිච්චි කිරීම තුලින් ඔබගේ ව්‍යාපාර කටයුතු වලට පාවිච්චි කිරීම තුලින් ඔබ ආර්ථික ප්‍රතිලාභයක් ලබනවානේ. එහෙනම් ගොඩනැගිල්ලත් ඔයාගේ වත්කම. නේද? හැබැයි මේවා ව්‍යාපාරයට අයිති නම් විතරයි ව්යාපාරයේ වත්කම් වල දාන්න පුළුවන්. ඔබ කුලියට නම් ඉන්නේ වෙන තැනක කුලියට නම් ඉන්නේ මේ ඉඩම් ගොඩනැගිලි කියන එක ඔබට වත්කම් විදිහට ගන්න බෑ. මොකද ඔබේ ව්‍යාපාරයට අයිති නෑනේ. හරි. ඒ වගේම බැලුවොත් තව යන්ත්‍ර සූත්‍ර උපකරණ විදිහට බැලුවොත් ඔබගේ ව්‍යාපාරයේ ඇති තරාදියක් මෙන්න මේ තරාදියත් ඔබට ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන සම්පතක් නේද? තව බැලුවොත් අපි ඇති යම් කිසි රාක්ක පුටු මේස වගේ ලී බඩු උපකරණ ටිකක් ඇති. හරි. අපි දාමු ඒවට ලී බඩු කියලා. ලී බඩු ටිකක් ඇති. රාක්ක පුටු මේස නේද? ඒ වගේ දේවල් ඇති. ලී බඩු. ඊට අමතරව ඇති ඔබගේ හාල් තොගයක්. නේද? ඔබ හාල් විකුණන ව්‍යාපාරයක් නම් අනිවාර්යෙන් හාල් තියෙන්න ඕනේ. නේද? හාල් තොගයක් තියෙන්න ඕනේ. මෙන්න මේ හාල් තොගයත් ඔබේ ව්‍යාපාරයේ වත්කමක් නේද? ඒකට අපි කියනවා බඩු තොගය. බඩු තොගය ඔබගේ වත්කමක්. තව ඔබට ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන සම්පත් තියෙනවද මේ ව්‍යාපාරයේ? ඔව්. ඔබේ ලාච්චුවේ සල්ලි තියෙනවා. මේ මුදල් කියන්නේ ඔබට ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන සම්පතක් නේද? එහෙනම් මුදලුත් මෙතෙන්ට දාන්න පුළුවන්. මුදල්. බැංකු ශේෂයක් තිබ්බොත් නේද? ඔබේ ව්‍යාපාරයේ බැංකුවක ව්‍යාපාරයේ නමින් ගිණුමක් කරඹලා
ඒ ගිණුමේ මුදල් තියෙනවා නම් ඒකත් ඔබට වත්කමක් නේද? එහෙනම් ඒකත් වත්කම් හැටියට අපිත් දාන්න පුළුවන්. බැංකු මුදල් මෙන්න වත්කම් වලට උදාහරණ. ඔබට අනාගත ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන සම්පත් වලට උදාහරණ. හරි. මේවා අපි මනින්න ඕනේ. මේවා මැනීම තුලින් තමයි ඔබට ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්. ඔබට ඔබේ ව්‍යාපාරයේ වත්කම් කීයක් තියෙනවද කියලා ඔබ දැනගන්න ඕනේ. හැබැයි මේ වත්කම් වගකීම් හිමිකම් තියෙන තුනම මනින්න යම්කිසි අවස්ථාවකදී තමා මනින්න ඕනේ. අපි හිතමු අවුරුද්දේ අන්තිම දිනේ දෙසැම්බර් 31 රෑට මෙන්න වත්කම් කීයද? වගකීම් කීයද? හිමිකම් කීයද කියලා ඔබට ගණන් කරන්න පුළුවන්. මොකද දෙසැම්බර් 31 තියෙන වත්කම් ප්‍රමාණය නෙමෙයි ජනවාරි 1 වෙනිදා තියෙන්නේ නේද? දැන් මේ මුදල් ගාන දවසින් දවස වෙනස් වෙනවනේ. බැංකු මුදල් වෙනස් වෙනවනේ. බඩු තොගය වෙනස් වෙනවනේ දවසින් දවසනේ. ඉතින් ඒකින්ද අපි යම්කිසි අවස්ථාවකදී යම්කිසි එක තැනකදී තමයි මේ වත්කම් වල වගකීම් වල අගය මනින්න ඕනේ. හරි. අපි හිතමු ඔබට දැන් ඊළඟට එන මාසේ දෙසැම්බර් මාසෙනේ. හරි. අපි දෙසැම්බර් 31 වෙනිදාට නිකන් හිතමු. දෙසැම්බර් 31 වෙනිදාට ඔබගේ වත්කම් ටික මනිනවා. ඉඩමේ වටිනාකම. ඉඩමේ අද වෙනකොට ඔබේ ඉඩමේ වටිනාකම ඔබට බලා ගන්න පුළුවන් නේද? සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඔබේ ඉඩම පර්චස් එකක් කීයක් වටිනවද? පර්ච් එකක් කීයක් වටිනවද? ඒ වගේ කොච්චර පර්ච් ගානක් තියෙනවද නේද? ඔබට මේ ගැන අවබෝධයක් ගන්න පුළුවන් අවශ්‍ය නම් ඉන්ටර්නෙට් එකේ ඔය ikman.lk වගේ සයිට් එකකට ගිහිල්ලා ඔබේ ඉඩමට සමාන ඉඩම් විකිනෙන මිල ගණන් ගැන ඔබට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. ඒ ආශ්‍රයෙන් ඔබට බලා ගන්න පුළුවන් ඔබේ ඉඩම කොච්චරක් වටිනවද? අපි හිතමු ලක්ෂ 10ක් කියලා. ගොඩනැගිල්ල අපි හිතමු ලක්ෂ 5ක් වටිනවා කියලා. හැම වෙලේම බලන්න මේවා නිකන් හිතුමට දාන්න එපා. මොකද මේ තොරතුරු වල නිවැරදිතාවය මත මේ ඔබට තීරණ ගැනීමේදී බලපානවා. ඒ හින්දා පුළුවන් තරම් හොඳ මූලාශ්‍ර වලින් තොරතුරු ගන්න. මේ ගොඩනැගිල්ලක් ඔබට හිතනවා කියලා ලක්ෂ 5ක් දාන්න එපා. ඒක යම් කිසි කෙනෙක්ගෙන් අහලා දැනගෙන නේද? වැළුව කෙනෙක්ගෙන් මතයක් ගන්නවා නම් වඩා හොඳයි. එහෙම නැත්නම් ඒ අසල ඒ හා සමාන ගොඩනැගිලි විකිනිලා තියෙන මිල ගණන් බලලා නැත්නම් මම අර කිව්වා වගේ ikman.lk එකට වගේ ගිහිල්ලා ඒකේ තියෙන තොරතුරු ටිකක් අරගෙන බලන්න මේ ගොඩනැගිලි වල වටිනාකම බලන්න. විශ්වාසවන්ත මූලාශ්‍රයකින් තොරතුරු ගන්න. ඊළඟට තරාදිය. බලන්න මේ වගේ තරාදියක් මෙච්චර පාවිච්චි කරලා තියෙන අවුරුදු මෙච්චර ගාණක් පාවිච්චි කරලා තියෙන මේ වගේ මොඩල් එකේ තරාදියක් විකිනෙන්නේ කීයටද? අපි හිතමු රුපියල් 20000යි කියලා. හරි. මේ හැම දෙයක් ගැනම මේ වගේ තොරතුරු ගන්න. ලී බඩු අපි හිතමු රුපියල් 30000ක ලී බඩු තියෙන්නේ. බඩු තොගය ඔබගේ හාල් තොගය ඒක නම් ඔබට බලා ගන්න පුළුවන්. ඔබ දන්නවා මේ සම්බහාල් නම් කිලෝ එකක් කීයද? ඔබ ගාව කිලෝ කීයක් තියෙනවද? නාඩු හාල් නම් කිලෝ එකක් කීයද? ඔබ ගාව කිලෝ කීයක් තියෙනවද? ඔබට ගණනය කරන්න පුළුවන් ඔබේ බඩු තොගය. අපි හිතමු ලක්ෂ 6ක බඩු තියෙනවා. බැංකුවේ මුදලුත් ඔබට ගන්න පුළුවන්. හරියටම එදාට බැලන්ස් එක ඔබට බැංකුවෙන් අහලා දැනගන්න පුළුවන්. අපි හිතමු රුපියල් 10000ක් තියෙනවා කියලා. ඒ වගේම කඩේ ලාච්චුවේ සල්ලි කීයක් තියෙනවද? ඒක ඔබට ගණන් කරලා බලන්න පුළුවන්. අපි හිතමු රුපියල් 60000ක් තියෙනවා කියලා. එහෙනම් දෙසැම්බර් 31 මේ අවුරුද්ද ඉවර වෙද්දී ඔබ සතු වත්කම් වල එකතුව මෙන්න මෙතන තියෙනවා. 22,20,000යි. මෙන්න ඔබගේ වත්කම් වලාගේ දෙසැම්බර් 31 දිනට වත්කම් වලාගේ 22,20,000යි. මේ විදිහට ඔබ මේක හදාගන්න. ඔබගේ ව්‍යාපාරයේ වත්කම්. ඊළඟට අපි යම් මේ වගකීම් පැත්තට. වගකීම්. මොනවාද වගකීම් කියන්නේ? ව්‍යාපාරයේ තියෙන වගකීම් මොනවාද? වගකීම් කියන්නේ ඔයාගේ ව්‍යාපාරයේ විසින් ගෙවා පියවිය යුතු බැඳීම්. ඔබගේ ව්‍යාපාරයේ විසින් බාහිර පාර්ශවයන්ට ගෙවා පියවිය යුතු බැඳීම්. බාහිර පාර්ශවයන් කියන්නේ අයිතිකරු නොවන අනෙකුත් පාර්ශවයන්. මෙතෙන්දී අපි අභ්‍යන්තර පාර්ශවය කියලා ගන්න අයිතිකරු. අයිතිකරු නොවන අනෙකුත් සියලුම පාර්ශවයන් බාහිර පාර්ශවයන්. ඔයාගේ ව්‍යාපාරයේ බාහිර පාර්ශවයන්ට
අනාගතයේදී ගෙවා පියවිය යුතු බැඳීමක් තියෙනවා නම් ඒවට අපි කියනවා වගකීම්. උදාහරණ බැංකු ණය, ගස් ණය, ලීස් එකක් කරන් තියෙනවා නම් ඒ ලීස් එක, නැත්තම් බැංකුවේ ඕවර්ඩ්‍රාෆ්ට් එකක් OD එකක් කරන් තියෙනවා නම් ඒක නේද? නැත්තම් කාගෙන් හරි අතමාරුවක් කරගෙන තියෙනවා නම් එයාට ඒක ගෙවන්න තියෙන ගාන. ඒව ඔක්කොම වගකීම්. ඒ විතරක් නෙමේ ඔය එදිනෙදා ව්‍යාපාර කටයුතු වලින් වෙන වගකීමුත් තියෙනවා. ඔබට එනවනේ වියදම් නේද? දැන් අපි හිතමු විදුලි බිල කියලා. මේ මාසේ විදුලි බිල ආව රුපියල් 5000යි. ඔබ මේ විදුලි බිල මේ මාසෙ තුලම ගෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? මාසේ අන්තිම දිනේට ඔයාට වගකීමක් තියෙනව නේද? විදුලි බිල 5000ක් ගෙවන්න ඕනේ. ගෙවිය යුතු විදුලි බිලක් තියෙනවා 5000ක. ඔයා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ණයයි රුපියල් 5000. අන්න ඒකත් වගකීමක්. ඒ වගේ ගෙවිය යුතු වියදම් තියෙනවා නම් ඒවත් වගකීමක්. අපි මේ සතියේ නැත්තම් ඊළඟ සතියේ ගෙවලා දාන්න ඕනේ. නැත්තම් ඇවිල්ලා කරන්ට් එක කපනවා. වතුර බිල, ටෙලිෆෝන් බිල ඒව ගෙවුවේ නැතත් එහෙමයි. ඔයාගේ ව්‍යාපාරයේ ටෙලිෆෝන් බිල රුපියල් 2000යි මේ මාසේ ගෙවුවේ 1000යි. එහෙනම් තව රුපියල් 1000ක වගකීමක් තියෙනවා ඔයාට ටෙලිකොම් එකට ගෙවන්න. නේද? අන්න ඒ වගේ ඒවා තමයි වගකීම්. මම ඒ උදාහරණ ටිකක් කිව්වේ. ඔයා මෙන්න මේ වත්කම් මනින දවසටම ඔයාගේ ව්‍යාපාරයේ වගකීම් ටිකක් මනින්න. අපි හිතමු ඔයාගේ බැංකු ණය. එදාට බැංකු ණය ශේෂය රුපියල් ලක්ෂ 5යි. රුපියලටම දාන්න ඕනේ. අන්තිම සතේටම දාලා බලන්න ඕනේ. මම මේ දැනට නිකන් රවුම් ගණන් ගන්නවා. ඊට පස්සේ බැංකු අයිරාව තියෙනවා. බැංකු අයිරාව. ඒ කියන්නේ OD එක. ඕවර්ඩ්‍රාෆ්ට් එක. රුපියල් ලක්ෂයයි. බැංකු අයිරාව තියෙනවා රුපියල් ලක්ෂයක්. ඒ වගේම ඔයා ණයට බඩු අරන් තියෙනවා. හාල් ණයට බඩු අරන් තියෙනවා. හාල් ණයට අරන් ඒවා විකුණලා සල්ලි දෙනවා කියලා අපි හිතමු. නැත්තම් මාස දෙකකට මාස 3ක ණය පදනම් මත භාණ්ඩ අරන් තියනවා කියමු. ණය පදනම් මත භාණ්ඩ ගත්ත කියන්නේ අදාළ සැපයුම් කරුට ඔයා ගෙවිය යුතුයි. ගෙවා පියවිය යුතු බැඳීම. එහෙනම් ඒවත් මෙතෙන්ට එන්න ඕනේ. ණයට භාණ්ඩ ගත්තොත් ඒ සැපයුම් කරුට අපි කියනවා ණය හිමියා කියලා. නේද? එහෙනම් ණය හිමියෝ අපි හිතමු ඔයාට රුපියල් ලක්ෂ 2ක ණය හිමියෝ ඉන්නවා කියලා. රුපියල් ලක්ෂ 2ක ණය හිමියෝ. ඒ වගේම ගෙවිය යුතු විදුලි බිලක් තියෙනවා. ගෙවිය යුතු විදුලි බිල රුපියල් 10000යි. නේද? ඒ වගේම ගෙවිය යුතු දුරකථන ගෙවන්න තියෙන ටෙලිෆෝන් බිල රුපියල් 2000යි. මේ ගෙවිය යුතු වියදම් වගේම කලින් ලද ආදායමුත් වගකීමක්. ඇයි? හිතන්න ඔයාට ලබන ජනවාරි මාසේ මොකක් හරි හාල් ඕඩර් එකක් තියෙනවා. හාල් කිලෝ 1000. ඒකට ඒ කස්ටමර් ඔයාට ඇඩ්වාන්ස් එකක් දීලා ගියා. අපි හිතමු රුපියල් 10000ක ඇඩ්වාන්ස් එකක් දීලා ගියා. හරි? රුපියල් 5000ක ඇඩ්වාන්ස් එකක් කියමු. රුපියල් 5000ක ඇඩ්වාන්ස් එකක් දීලා ගියා. හරි. තාම ඔයා හැබැයි බඩු දුන්නේ නැහැ. දෙසැම්බර් 31 වෙද්දි බඩු දීලා නැහැ. නමුත් කස්ටමර් ඇවිල්ලා ඔයාට ඇඩ්වාන්ස් එකක් දීලා ගියා. කස්ටමර්ගෙන් ඔයා සල්ලි ගත්තු ගමන් ඔයා ණය වෙනවා කස්ටමර්ට. දෙසැම්බර් 31 බලද්දී ඔයා ණයයි කස්ටමර්ට. මොකද එක්කෝ ඒ කස්ටමර්ට ඔයා සල්ලි දෙන්න ඕනේ රුපියල් 5000. එහෙම නැත්නම් ඒකට හරියන්න හාල් දෙන්න ඕනේ. කොහොම හරි ගෙවා පියවිය යුතු බැඳීමක් තියෙන්නේ. ඒකින්ද මේ කලින් ලද ආදායමොත් ඔයාට වගකීමක්. අපි හිතමු කලින් ලද ආදායම් තියනවා කියලා රුපියල් 5000ක්. ඒකත් අපි දාමු. මෙන්න මේවා තමයි ඔයාගේ වගකීම්. මෙන්න මේවා තමයි ඔයාගේ වගකීම්. අපි බලමු මේක එකතුව. 8,17,000. 8,17,000. එහෙනම් දෙසැම්බර් 31 වෙද්දි අපි මේ ගණනය කරන අදාළ දින වෙද්දි ඔයාගේ වත්කම් 22,20,000යි. ඒ වගේම ඔයාගේ වගකීම් 8,17,000යි. පැහැදිලි? හරි. ඊළඟට අපි අපිට ඉතුරු වෙලා තියෙන හිමිකමට. මොකද්ද මේ හිමිකම කියන්නේ? හිමිකම කියන්නේ
අයිතිකරු හිමිකම කියන්නේ ව්‍යාපාරය අයිතිකරුට ගෙවාපිය යුතු බැඳීම. ව්‍යාපාරය අයිතිකරුට ගෙවාපිය යුතු බැඳීම. දැන් මෙතන තියෙන්නේ ව්‍යාපාරය අයිතිකරු නොවන බාහිර පාර්ශවයන්ට ගෙවාපිය යුතු බැඳීම. මෙතන තියෙන්නේ ව්‍යාපාරය අයිතිකරුට ගෙවාපිය යුතු බැඳීම. ඉතින් ඔයා කියන්නේ එහෙම කොහොමද වෙන්නේ ව්‍යාපාරයයි අයිතිකරුයි කියන්නේ ඉතින් එකම එක්කෙනෙක් නෙමෙයි. ආයෙ මොකටද එයාට ගෙවන්න කියලා. එහෙනම් කරුණාකරලා මම කලින් දාපු වීඩියෝ එක බලන්න. ඒකේ පැහැදිලිව කියලා තියෙනවා අයිතිකරුයි ව්‍යාපාරයයි කියන්නේ දෙන්නෙක්. එක්කෙනෙක් නෙමෙයි. අපි ගිණුම් කරන්නේදී ව්‍යාපාරයයි අයිතිකරුයි දෙන්නෙක් කියලා හිතලා තමයි ගිණුම් කරන්නේ කරන්නේ. නැත්නම් අපිට ව්‍යාපාරයේ ලාභය අලාභය මූල්‍ය තත්ත්වය ගණනය කරගන්න බෑ. හරි. ඒකින්ද අයිතිකරු ව්‍යාපාරයට දාන සල්ලි අයිතිකරු ව්‍යාපාරයෙන් ගෙනියන දේවල් ඒ හැම දෙයක්ම අපි ලියනවා. නේද? අපි කිව්වා අයිතිකරුට ව්‍යාපාරයේ ඇති බැඳීම අයිතිකරුට ව්‍යාපාරයේ තියෙන අයිතිය. එහෙම නැත්නම් ව්‍යාපාරයට අයිතිකරුට ගෙවාපිය යුතු බැඳීමට අපි කියනවා හිමිකම. හරි. එහෙනම් අපි බලමු මේ හිමිකම කොහොමද ගණනය කරන්නේ. අපිට ඒක හරි ලේසි. ඔබට පේනවා මේක සමීකරණයක්. ඔයාගේ ව්‍යාපාරයේ සියලුම වත්කම් ඔයාගේ ව්‍යාපාරයේ ඔය තියෙන මැෂින් ගොඩනැගිලි ඉඩම් මේ සියලුම දේවල් ඔයාට හම්බ වෙලා තියෙන්නේ එක්ක මේ වගකීම් පාවිච්චි කරලා ඔයා අරගෙන තියෙන්නේ එක්ක මේ හිමිකම පාවිච්චි කරලා ඔයා අරගෙන තියෙන්නේ. එතකොට මේ සියලු වත්කම් ව්‍යාපාරයේ තිබ්බට එක්ක මේවා බාහිර පාර්ශවයක්ගේ සල්ලි වලින් අපි අරගෙන තියෙන්නේ එක්කෝ අයිතිකරුගේ සල්ලි වලින් අරගෙන තියෙන්නේ. නේද? එහෙනම් මේ දෙකේ එකතුවට සමාන වෙන්න ඕනේ ඔයාගේ ව්‍යාපාරයේ වත්කම්. හරි. එහෙම බලන් යද්දී ඔයාගේ වත්කම් මෙච්චර නම් වගකීම් මෙච්චර නම් නේද? අපිට මේ වත්කම් වලින් වගකීම් ටික අඩු කරාම එනවා හිමිකම. අපි එහෙනම් හිමිකම ඒ විදිහට ගණනය කරමු. ඔයාගේ වත්කම් තියෙනවා 22,20,000. වගකීම් තියෙනවා 8,17,000. මේ වත්කම් වලින් වගකීම් බාහිර වගකීම් ටික ඉවත් කරාම ඔයාට එන්න ඕනේ ඔයාගේ හිමිකම. නැත්තම් ව්‍යාපාරයේ අයිතිකරුට කීයක් ගෙවන්න තියනවද කියලා එනවා මේකේ. මේ ව්‍යාපාරයේ හිමිකම තියෙනවා 14,03,000. 14,03,000. හරි. ඔයත් මේම ගණනය කරන්න. ඔයාගේ ව්‍යාපාරයේ දල වශයෙන් ගණනය කරන්න. 100% නිවැරදි වෙන එකක් නැහැ. දැන් අපි මේ වත්කම් වලට ගන්න අගයන් 100% නිවැරදි වෙන එකක් නැහැ. හැකිතරම් නිවැරදි තොරතුරු අරන්, හැකිතරම් විශ්වාසනීය තොරතුරු අරන් මේක ගණනය කරන්න. හරි. මේ තියෙන ඔයාගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය. අපි හිතමු දෙසැම්බර් 31ට අපි ගණනය කරේ කියලා. දෙසැම්බර් 31 ඔයාගේ ව්‍යාපාරයේ වත්කම් වල එකතුව වෙන්න තියෙනවා 22,20,000යි. දෙසැම්බර් 31ට ඔයාගේ ව්‍යාපාරයේ වගකීම් වල එකතුව තියෙනවා මෙන්න 8,17,000යි. දෙසැම්බර් 31 ඔයාගේ ව්‍යාපාරයේ හිමිකම නැත්තම් ව්‍යාපාරයෙන් අයිතිකරුට ඇති අයිතිය තියෙනවා 14,03,000. මෙන්න මේක තමයි මූල්‍ය තත්ත්වය කියන්නේ. අපි බලමු මේකේ ඉතා ඉක්මනින් ගෙවාපිය යුතු බැඳීම් මොනවද? ඒ වගේම අපිට පරක්කු කරන්න පුළුවන් බැඳීම් මොනවද කියලා. දැන් මේ වගකීම් ටික තියෙනවානේ. මේ වගකීම් වලින් අපි තෝරමු ඉතා ඉක්මනින් ගෙවන්න තියෙන වගකීම් මොනවද? ඒ වගේම අපිට ටිකක් පරක්කු කරලා ගෙවන්න පුළුවන් වගකීම් මොනවද? අපි ගමු අවුරුද්දක් කරන් බලමු මේ අවුරුද්ද ඇතුළත ගෙවා නිම කළ යුතු වගකීම් මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම බලමු අවුරුද්දකට වඩා වැඩි කාලයක් පරක්කු කරලා ගෙවන්න පුළුවන් වගකීම් මොනවද තියෙන්නේ කියලා. අපි බලමු. මේ කලින් ලද ආදායම් නේද? අපිට සාමාන්‍යයෙන් අත්තිකාරමක් දෙන්නේ ඊළඟ මාස දෙක තුන ඇතුළත අපි ඒකට බණ්ඩ සපයලා ඉවර කරන්න ඕනේ නේ. එහෙනම් අපිට මේක අවුරුදු ගාණක් යනකම් අල්ලන් ඉන්න බෑ. කොහොමත් ඊළඟ අවුරුද්ද ඇතුළත ගෙවා පියවන්න ඕනේ. එක්ක සල්ලි දෙන්න ඕනේ නැත්නම් බඩු දෙන්න ඕනේ. මේක අවුරුද්දක් ඇතුළත
නේද? අවුරුද්දක් ඇතුළත ඒවට මම දාගන්නවා කෙටි කාලීන කියලා. හරි. ගෙවිය යුතු දුරකථන බිල අවුරුද්දකට වඩා වැඩි කාලයක් පරක්කු කරන්න පුළුවන්ද නැත්නම් අවුරුද්දක් ඇතුළත ගෙවන්න ඕනේද? අවුරුද්දක් ඇතුළත ගෙවන්න ඕනේ. ඒකත් කෙටි කාලීන. විදුලි බිල නේද? අවුරුද්දක් නෙමෙයි මාසයක් හිටියොත් කපලා යනවා. කෙටි කාලීන. ණය හිමියෝ ණයට බඩු දෙන්නේ අවුරුද්දකින් පස්සේ ගෙවන්න කියලා. උපරිම දෙන්නේ මාස 3යි. එහෙනම් අවුරුද්දක් ඇතුළත මේ ණය හිමියොත් ගෙවලා ඉවර කරන්න ඕනේ. කෙටි කාලීන ණය. බැංකු අයිරාව. බැංකු අයිරාවක් කවදාවත් බෑ අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියාගෙන ඉන්න. උපරිම తాවකාලික අයිරාවක් උපරිම හම්බ වෙන්නේ දින 90යි. ඒක හින්දා මාසයක් දෙකක් ඇතුළත ඔයා මේ බැංකු අයිරාව ගෙවලා ඉවර කරන්න ඕනේ. සමහර වෙලාවට සතියකට දෙකකට තමයි බැංකු අයිරාව දෙන්නේ. ඒ අදාළ කාලය ඇතුළත ගෙවලා ඉවර කරන්න ඕනේ. මෙන්න මේ බැංකු ණය නම් ඔයාට පුළුවන් අවුරුද්දකට වැඩි කාලයක් ගෙවීම පරක්කු කරන්න. අපි හිතමු අවුරුදු 5ක් තියනවා කියලා ගෙවන්න නේද? එහෙනම් මේ බැංකු ණය කෙටි කාලීන වගකීමක් නෙමේ දිගු කාලීන වගකීමක්. හැබැයි හොඳට මතක තියාගන්න ඔය බැංකු ණය වාරික වශයෙන් ගෙවන්නේ නේද? දැන් ඊළඟ මාසේ වාරිකේ ඔයාට අවුරුද්දක් පහු කරන්න බෑනේ නේද? ඒ කියන්නේ ලබන අවුරුද්ද ඇතුළතත් ගෙවන්න ඕනේ. අවුරුද්දට පස්සෙත් ගෙවන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒකින්ද මේ බැංකු ණය 100%ක්ම අර දිගු කාලීන එහෙම නැත්නම් අවුරුද්දකින් පස්සේ ගෙවන්න පුළුවන් වගකීමක් නෙමෙයි. මේකේ කොටසක් තියෙනවා අවුරුද්දක් ඇතුළත ගෙවන කොටසක්. ඒ ටිකට අපි කියනවා කෙටි කාලීන කොටස. ඒ වගේම තමයි බැංකු ණයේ අවුරුද්දකට පස්සේ ගෙවන කොටසට අපි කියනවා දිගු කාලීන කොටස. හරි? රයිට්. අපි වගකීම් ටික වර්ග කරගත්තා. මේ කෙටි කාලීන ඒවාට අපි කියනවා දැන් කෙටි කාලීන නෙමෙයි මේවට කියන්නේ ජංගම වගකීම්. ජංගම වගකීම්. මෙන්න මේ වගේ කෙටි කාලීන වගකීම්. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත ගෙවා පියවිය යුතු වගකීම් වලට අපි කියනවා ජංගම වගකීම්. මේ දිගු කාලීන ඒවාට කියන්නේ මොකද්ද? ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම්. හරි. අපි වත්කම් පැත්තට ගියොත් වත්කම් පැත්තට ගිහිල්ලා බලමු. අවුරුද්දක් ඇතුළත ප්‍රතිලාභ ලබා දී අවසන් වෙන වත්කම් මොනවාද? අවුරුද්දක් ඇතුළත ප්‍රතිලාභ ලබා දීලා අවසන් වෙන වත්කම්. ඒවට කියනවා ජංගම වත්කම්. ඒ වගේම අවුරුද්දකට වඩා වැඩි කාලයක් ප්‍රතිලාභ ලබා දෙන වත්කම් තියෙනවා. ඒවට අපි කියනවා ජංගම නොවන වත්කම්. ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. අපි බලමු. මුදල් ජංගමද ජංගම නොවනද? අද තියෙනවා ලාච්චුවේ හෙට බලද්දි නෑ. මුදල් ජංගම වත්කම. බැංකු මුදල් බැංකුවේ තියෙන සල්ලිත් එහෙමයි. අපි චෙක් එකක් ලියපු ගමන් සල්ලි ටික ඉවරයි. ජංගම අවුරුද්දක් තියෙන්නේ නෑ. බඩු තොගය ඔයාගේ ව්‍යාපාරයේ තියෙන හාල් තොගය ඔයා තව දවස් දෙක තුනකින් විකුණනවා නේද? එහෙනම් ඒක ජංගම. අවුරුද්දකට වඩා වැඩි කාලයක් ප්‍රතිලාභ ලබා දෙන්නේ නැහැ. අවුරුද්දක් ඇතුළත ඉවර වෙනවා. ලී බඩු මෙන්න මේ ලී බඩු නම් සමහර වෙලාවට ඔයා අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ තියෙන මේසය, පුටුව, ෂෝකේසස් ටික ඔයා අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරයි. ඒකෙන්ද අපි ඒවට දාමු ජංගම නොවන කියලා. ජංගම නොවන වත්කමක් ඒක. තරාදිය. ඔව් තරාදිය සාමාන්‍යයෙන් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා එතෙන්දි බලන්න ඕනේ ඔයාගේ තරාදිය. ඔයාගේ දැන් තියෙන තරාදිය කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද? හිතන්නේ තරාදිය අවුරුදු 2ක් 3ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙනම් අපි ඒක ජංගම නොවන කියලා දාන්න ඕනේ. අපි මේම හිතුව මේ තරාදිය වැඩි කල් දුවන්න බෑ. තව මාස 6කින් මේක ඉවර වෙනවා. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත ප්‍රතිලාභ ලබා දීලා ඉවර වෙනවනේ. අන්න ඒ වගේ වෙලාවට මේ තරාදිය ජංගම කියලා වර්ග කරන්න ඕනේ. හරි? ඒක ඔබේ ඇස්තමේන්තු අනුව කරන්නේ. ඒකින්ද හරියටම ඒක පොඩ්ඩක් බලලා තීරණය කරන්න. අපි දැන් හිතුව මේ තරාදිය අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකින්ද ජංගම නොවන. ගොඩනැගිලි ජංගම නොවන. ඉඩම් කොහොමද ජංගම නොවන? ඉඩම් අනිවාර්යයෙන්ම අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන්නම් පුළුවන්. ඉඩම් ඉවර වෙන්නේ නැහනේ ප්‍රතිලාභ ලබා දීලා. නේද? හරි. අපි දැන් වර්ග කරගත්ත මේ වත්කම් සහ වගකීම් ජංගම හා ජංගම නොවන විදියට. දැන් අපි මෙන්න මේ තොරතුරු ටික අපි ප්‍රකාශනයක දාමු.
අපි මේ ප්‍රකාශනයට කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මොකද ඔබ දන්නවා ඔබේ ව්‍යාපාරයේ වත්කම් ටික වගකීම් ටික හිමිකම කියන්නේ ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය. අන්න ඒ මූල්‍ය තත්ත්වය මේ ප්‍රකාශනයෙන් පෙන්눔 කරන හින්දා අපි ඒකට කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. හරි. මම දැන් මේ තොරතුරු ටික අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට දැම්මා. මේකේ මහ ලොකු දෙයක් නැහැ. අපි අර තිබ්බ තොරතුරු ටිකම මේ දෙපැත්තට දාලා තියෙනවා. මේ පැත්තට දානවා සම්පූර්ණයෙන් වත්කම්. හැබැයි අපි දාන්නේ අර අපේ වර්ගීකරණය යටතේ ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් වෙන් කරලා තමයි දාන්නේ. මෙන්න ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් එකතුව අපිට ආව 22,20,000. හරි. ඔබට මතක ඇති මම එවල කිව්වා මේ වත්කම් සමාන වෙන්න ඕනේ හිමිකම් සහ වගකීම් වල එකතුවට. එහෙනම් මේ පැත්තේ වත්කම් තියෙනවා මේ පැත්තේ හිමිකම් සහ වගකීම් තියෙනවා. එහෙනම් මේ පැත්ත එකතුවත් සමාන වෙන්න ඕනේ අර 22,20,000ටම. ਉਹ සමාන වෙලා තියෙනවා. මෙතන උඩින්ම දැම්ම ඔබගේ හිමිකම වගකීමුත් මං කොටස් දෙකකට වර්ග කරා ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම් විදිහට. අපිට ජංගම නොවන වගකීම විදිහට ආවේ බැංකු ණය විතරයි මේ ව්‍යාපාරේ. බැංකු ණයත් මං කිව්වා ජංගම නොවන කොටසකුත් තියෙනවා ජංගම කොටසකුත් තියෙනවා. ඒක ඔබට ව්‍යාපාරයේ ඒ ණයගත්තු බැංකුවත් එක්ක කතා කරලා ඔබට ඒක බෙදා වෙන් කරගන්න පුළුවන්. මේ බැංකු ණය මුදලේ අවුරුද්දක් ඇතුළත ගෙවා පියවිය යුතු කොටසයි එතනින් එහාට ගෙවා පියවිය යුතු කොටසයි. අවුරුද්දකට වඩා පරක්කු කරන්න පුළුවන් කොටස මම මෙතෙන්දි දැම්මා ලක්ෂ 4ක් කියලා. අවුරුද්දක් ඇතුළත ගෙවන්න පුළුවන් කොටස ගෙවන්න ඕන කොටස ඒ කියන්නේ ජංගම වගකීම මම දැම්මා රුපියල් ලක්ෂයක් කියලා. ඒ විදිහට වර්ග කරලා අරගෙන මම වගකීම් ටිකක් මෙතන දැම්මා. මේක තමයි සරලව ඔබගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි. ඔබ මේ වත්කම් වගකීම් වල අගයන් ගනිද්දී ඔබ කොතරම් දුරට හරිද කොතරම් දුරට නිවැරදිව මේ වත්කම් වල අගය මැන්නද කියන එක මත මේකේ නිවැරදිතාවය තීරණය වෙනවා. ඒකින්ද හොඳින් සැලකිලිමත් වෙන්න. ඔබ ඊටා විශ්වාසවන්ත මාර්ගයකින් ඊටා නිශ්චිත තොරතුරු අරගෙන මේ වත්කම් වල අගයන් මේ වත්කම් වල අගය කිරීම කරන්න. එහෙම නැත්තම් මේක වරදිනවා. හරි. මේකෙන් වැඩක් නැතුව යනවා. තොරතුරු නිවැරදි නැත්තම් මේකෙන් වැඩක් නැහැ. හොඳයි. අපි ඊළඟට බලමු මෙන්න මේ මූල්‍ය තත්ත්වය ආශ්‍රයෙන් ඔබගේ ව්‍යාපාරය ශක්තිමත්ද නැද්ද කියලා බලන්න පුළුවන් විදි. මම මේකෙදි ඔබට කියලා දෙනවා සරල අනුපාත 3ක්. ගිණුම් කරන අනුපාත 3ක්. මේ ගිණුම් කරන අනුපාත 3 ආශ්‍රයෙන් ඔබට බලා ගන්න පුළුවන් ඔබේ ව්‍යාපාරයේ දැන් තියෙන තත්ත්වය කොහොමද කියලා. මුලින්ම අපි බලමු ණය හිමිකම් අනුපාතය. ණය හිමිකම් අනුපාතය. ණය හිමිකම් අනුපාතය. මෙතෙන්දි බලන්නේ ඔබගේ ව්‍යාපාරයේ හිමිකම, ඒ කියන්නේ අයිතිකරුට ඇති අයිතියට සාපේක්ෂව ඔබගේ ව්‍යාපාරයේ වගකීම් බලනවා. ඔබගේ ව්‍යාපාරයේ වගකීම් වලට සාපේක්ෂව ඔබගේ ව්‍යාපාරයේ හිමිකම සසඳලා බලනවා. ඒක තමයි ණය හිමිකම් අනුපාතය කියන්නේ. හරි. අපි බලමු. මේකේ ණය තියෙනවා ඔක්කොම ණය තියෙනවා 8,17,000. 8,17,000ක් තියෙනවා සියලුම ණය. ඔබගේ හිමිකම තියෙනවා 14,03,000. අපිට මේක ප්‍රතිශතයක් අවශ්‍ය වෙන හින්දා අපි 100න් වැඩි කරනවා. අපිට උත්තරය එනවා 158ක්. 158ක් එනවා උත්තරේ. ඒ කියන්නේ ඔයාගේ හිමිකමට සාපේක්ෂව ව්‍යාපාරයේ තියෙන සම්පූර්ණ ණය බැලුවොත් 158යි තියෙන්නේ. මේක ඇත්තටම හොඳ තත්ත්වයක්. මොකද ඔයාගේ හිමිකම වැඩි. ව්‍යාපාරයට ඔයා අරගෙන තියෙන ණයට වඩා ඔයා දාපු සම්පත් ප්‍රමාණය වැඩි. මේ කියන්නේ ඔබගේ ව්‍යාපාරයේ තියෙන අවදානම ටිකක් අඩුයි කියන එක. අවදානම අඩුයි කියන්නේ හිතන්න දැන් මේ අපේ රටේ පවතින තත්ත්වය බලන්න. කොරෝනා හින්දා ව්‍යාපාරය වහලා දාන්න සිදු වෙලා තියෙනවා. හිතන්න මේක 100ට 200යි කියලා.
ඔබ ණය අරන් තියෙනවා ඔයා දාපු හිමිකමට වඩා දෙගුණයක් ණය අරන් තියෙනවා. ඔයා සල්ලි දාලා තියෙන ව්‍යාපාරයට 100ක් නම් ඔයා 200ක් ණය අරන් තියෙනවා. ව්‍යාපාරේ වහලා තියෙද්දි දැන් මොකද වෙන්නේ? ඔයාට බැංකු ණය වාරික ගෙවන්න වෙනවා. ඒ බැංකු ණය ටිකට පොලිය ගෙවන්නත් වෙනවා. නේද? බැංකුව නිකන් ඉන්නවද? නෑ. ඔබගේ තියෙන වත්කම් අපේට තිබ්බ වත්කම් ගන්න හදනවා. නේද? එතකොට ව්‍යාපාරයේ තියෙන බඩුතොග මුදල් ඒ සියලුම දේවල් බැංකුවට ගිහින් දාන්න වෙනවා. එතකොට ඊළඟ දවසේ කොරෝනා ඉවර වුණත් කඩේ අරින්න සල්ලි නැහැ. ඉතින් ඇත්තටම ඔබේ ව්‍යාපාරය මෙන්න මේ වගේ සුළු තත්වයකදී වුණත් සතියක් දෙකක් ව්‍යාපාරය වහන්න වුණත් ඔබගේ ව්‍යාපාරය කඩා වැටෙන්න පුළුවන් නේද? අන්න ඒ වගේ තත්වයකට අපි කියනවා අවදානම් සහගත තත්වයක්. ඔයා ගොඩක් ණය වෙලා තියෙනවා නම් ඇත්තටම ඔයා අවදානමක ඉන්නේ. දවසක් දෙකක් කඩේ වැහුවත් ඔයාට ලොකු අවදානමක් නේද? නමුත් මෙන්න මේ වගේ තත්වයකදී ඔයා තමා වැඩි ප්‍රමාණයක් සල්ලි දාලා තියෙන්නේ. ණය අරන් තියෙන්නේ පොඩ්ඩයි. එහෙනම් ඔයාගේ ව්‍යාපාරයේ දරා ගැනීමේ හැකියාව වැඩි. මාසයක් දෙකක් කඩේ වැහුවත් ඔයාට දරාගෙන ඉන්න පුළුවන්. මොකද ණය පොඩ්ඩයි අරන් තියෙන්නේ. ඔයා ව්‍යාපාරයට දාපු සම්පත් එක්ක බලද්දි ණය චුට්ටයි තියෙන්නේ. එහෙනම් ඔයාට මාසයක් දෙකක් මේ කොරෝනා තත්ත්වය උඩ දරාගෙන ඉන්න පුළුවන්. ඔයාගේ ව්‍යාපාරයේ ශක්තිමත්. ඔයාට තියෙන අවදානම අඩුයි. අන්න ඒක තමයි මෙන්න මේ ණය හිමිකම් අනුපාතයෙන් බැලුවේ. ඔයාගේ ව්‍යාපාරයේ ශක්තිමත්ද? එහෙම නැත්නම් අවදානමකද ඉන්නේ? හැම වෙලේම හිතන්න ණය වැඩිපුර ගන්නවා නම් ඔයාගේ හිමිකමට වඩා ණය වැඩි නම් ඔයාගේ අවදානම වැඩි. ඔයාගේ හිමිකමට වඩා ඔයාගේ හිමිකමට සාපේක්ෂව ණය ඉතා අඩුයි නම් ඔයාගේ ව්‍යාපාරයේ ශක්තිමත්. ඔයා ඉන්නේ සුළු අවදානමක් නැති තරම්. හොඳයි. අපි ඊළඟට යමු තව අනුපාතයකට. ඒකට අපි කියනවා ජංගම අනුපාතය. ජංගම අනුපාතය. මේ ජංගම අනුපාතය ගණනය කරන්නේ ඔයාගේ ජංගම වත්කම්. මේ මෙතන තියෙන්නේ මේ ජංගම වත්කම්. අවුරුද්දක් ඇතුළත ප්‍රතිලාභ ලබා දීලා ඉවර වෙන වත්කම්. මේ ජංගම වත්කම් වලට සාපේක්ෂව ජංගම වගකීම් කොච්චරක්ද කියලා බලනවා. ජංගම වත්කම් වලට සාපේක්ෂව ජංගම වගකීම් කොච්චරක්ද කියලා බලනවා. මෙතන ජංගම වගකීම් තියෙනවා 4,17,000. ජංගම වත්කම් තියෙනවා 6,70,000. 6,70,000. අපි මේක සුළු කරලා ගත්තොත් මේක සාමාන්‍යයෙන් අපි ප්‍රතිශතයක් විදිහට නෙමෙයි දක්වන්නේ, අනුපාතයක් විදිහටමයි දක්වන්නේ. අපි මේක සුළු කරලා ගත්තොත් 1.6ට 1. 1.6ට 1 කියලා අනුපාතයක් එන්නේ. හරි. දැන් මොකද තත්ත්වය? ජංගම අනුපාතය. ජංගම වත්කම් වලට ජංගම වගකීම් වලට සාපේක්ෂව ජංගම වත්කම් තියෙන 1.6. සෑම ජංගම වගකීම් රුපියලකටම ජංගම වත්කම් තියෙනවා 1/60. හරි. මේ තත්ත්වය කොහොමද? ඇත්තටම මේකෙන් බලන්නේ කෙටිකාලීන නුබුන්වත්භාවය. ව්‍යාපාරයේ කෙටිකාලීන නුබුන්වත්භාවය. දැන් සමහර වෙලාවට කොච්චර දිගුකාලීන වත්කම් තිබ්බත් ඔයාට කෙටිකාලීන ණය පියෝ ගන්න බැරි වුණොත් එදිනෙදා ණය හිමියෝ සල්ලි ඉල්ලන් එවද්දි බැංකු අයිරාවට සල්ලි දාන්න කියද්දි නේද? එදිනෙදා ව්‍යාපාරයේ විකුණ ගන්න බඩු ටික ගන්න සල්ලි නැති වුණොත් මොකද වෙන්නේ? ඔයාගේ ව්‍යාපාරයේ දිගුකාලීන වත්කම් කොච්චර තිබ්බත් මෙන්න මේ කෙටිකාලීන වගකීම් ටික පියෝ ගන්න බැරි වුණොත් ඔයා කෙටි කාලයේදී බුන්වත් වෙනවා. ව්යාපාරය කඩා වැටෙනවා. නේද? ඒකින්ද මේක හරි වැදගත්. කෙටිකාලීන වගකීම් පියවීමට ඔයා ගාව සල්ලි තියෙන්න ඕනේ. අන්න අපි ඒක තමයි මේක බැලුවේ. ඔයාගේ මේ කෙටිකාලීන වගකීම්, ඒ කියන්නේ ජංගම වගකීම් ටික පියවන්න ප්‍රමාණවත් තරම් ජංගම වත්කම් තියනවාද කියලා බැලුවේ. මේක නම් ප්‍රමාණවත් තරම් තියෙනවා 1.6. එක ජංගම වගකීම් රුපියලකට ජංගම වත්කම් 1/60ක් තියෙනවා. නමුත් මේක සාමාන්‍යයෙන් ප්‍රමාණවත් කියලා කියන්න බෑ. මේක ප්‍රමාණවත් මදි. සාමාන්‍යයෙන් අපි කියන්නේ 2ට 1ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සෑම ජංගම වගකීමකටම
ජංගම වත්කම් දෙකක් තියෙන්න ඕනේ. ජංගම වගකීම් රුපියලකට ජංගම වත්කම් රුපියල් දෙකක් තියෙන්න ඕනේ. ඒක තමයි හොඳ නිරෝගී ව්‍යාපාරයක තියෙන තත්ත්වය. නුබුන්වත් කෙටි කාලයේදී නුබුන්වත් නොවන ව්‍යාපාරයක හොඳ ශක්තිමත් ව්‍යාපාරයක මේ ජංගම අනුපාතය 2:1 වෙන්න ඕනේ. හරි? මේක සමස්තයක් වශයෙන් දීපු අනුපාතයක් මේ 2:1 කියන්නේ. හරි? සමහර වෙලාවට ක්ෂේත්‍රයෙන් ක්ෂේත්‍රයට ඉන්ඩස්ට්‍රි එකෙන් ඉන්ඩස්ට්‍රි එකට කර්මාන්තයෙන් කර්මාන්තයට මේක වෙනස් වෙනවා. හරි? සමහර ව්‍යාපාරවල 1.1 එකක් ඇති. සමහර ව්‍යාපාරවල 3ට එකක් වෙනකන් තියෙන්න ඕනේ. ඒ වගේ. සාමාන්‍යයෙන් අපි පොදුවේ ගත්තාම 2ට එකක්වත් තියෙන්න ඕනේ. එහෙම බැලුවොත් මේ ව්‍යාපාරයේ ජංගම අනුපාතය ටිකක් මදි. මේගොල්ලෝ දැන් තව ටිකක් උත්සාහ අරගෙන එක්ක ජංගම වගකීම් අඩු කරගන්න, මේ කෙටි කාලීන වගකීම් අඩු කරගන්න හරි ජංගම වත්කම් ටිකක් වැඩි කරගන්න හරි උත්සාහයක් දරන්න ඕනේ. හොඳයි. ඊළඟට අපි බැලුවොත් ඊළඟට අපි යනවා තව අනුපාතයකට ක්ෂණික අනුපාතය. ක්ෂණික අනුපාතය. ජංගම අනුපාතයම තව ටිකක් දුරට වර්ධනය කරලා තමයි මේ ක්ෂණික අනුපාතය ගණනය කරන්නේ. මොකද ජංගම අනුපාතයේදී දැන් මේ ජංගම වත්කම් තුලක් තියෙනවා ඉතා ඉක්මනින් මුදල් කරගන්න බැරි සමහර වත්කම්. හරි? හිතන්න දැන් බඩු තොගය කියලා. දැන් අපේ තියෙන්නේ හාල් කඩයක්. හාල් තොගය තියෙනවා. අපිට ඕක ඉතා ඉක්මනින් මුදල් කරගන්න බෑනේ. දැන් මෙතන තියෙනවා රුපියල් ලක්ෂ 5ක හාල්. අපිට මේ ඉක්මනට දැන් සල්ලි ඕන කියලා මේ ලක්ෂ 5 හාල් ටික දීලා ලක්ෂ 5ක් ගන්න පුළුවන්ද කාගෙන්වත් නැහැ. ඒ හාල් ටික විකිනෙන්න දින ගාණක් යනවා. කාට හරි මේ හාල් ටික දීලා සල්ලි ගන්න ගියත් එක්ක ඉල්ලන්නේ ආ ලක්ෂ 3මාරට ලක්ෂ 4ට වගේ අඩු මිලකට. ඉතින් මෙන්න මේ වගේ මෙන්න මේ ජංගම වගකීම්, ඒ කියන්නේ කෙටි කාලීන වගකීම් निराකරණය කිරීමේ හැකියාව ටිකක් අඩුයි. ඒකින්ද අපි මේ ක්ෂණික වත්කම් අනුපාතය ගණනය කරද්දී මේ ජංගම වත්කම් තුල තියෙන ඉතා ඉක්මනින් මුදල් කරගන්න බැරි වත්කම් ටික පොඩ්ඩක් අයින් කරනවා. පැත්තකට තියලා ඉතා ඉක්මනින් මුදල් කරගන්න පුළුවන් වත්කම් ටිකට සාපේක්ෂව ජංගම වගකීම් කොච්චරක්ද කියලා බලනවා. ඒක තමයි කරන්නේ. දැන් අපි මෙන්න මේකෙන් බැලුවොත් නම් මේකේ ගොඩක් දුරට තියෙන්නේ මේ බඩු තොගය තමයි. ඉතා ඉක්මනින් මුදල් කරගන්න බැරි. ඉතා ඉක්මනින් මුදල් කරගන්න ගියොත් ලොකු පාඩුවක් වෙනවා. මොකද හාල් ටික දීලා ඉක්මනට සල්ලි ගන්න ගියොත් ගාණ අඩුවෙන් ඉල්ලන්නේ. හැබැයි අනිත් ඒවා නම් ටක් ගාලා සල්ලි ගන්න පුළුවන්. ලාච්චුවේ තියෙන සල්ලිම තමයි. බැංකුවේ තියෙන මුදල් චෙක් එකක් ලිව්ව ගමන් එනවා. නේද? ණයගැතියන්ගෙන් ඉල්ල ගන්න පුළුවන් සල්ලි. නේද? පාඩුවකින් තොරව මට මේම සල්ලි ආදේශයක් තියෙනවා කිව්වම මේකල මොනෑම ආකාරයකින් හරි ඔබට ගෙවනවා. එතකොට මේ බඩු තොගය ඉවත් කරලා ඉතුරු ජංගම වත්කම් ටිකට සාපේක්ෂව ජංගම වගකීම් ටික අපි බලමු. හොඳයි. අවසන් තොගය අයින් වුණාම මේ ජංගම වත්කම් වලින් ඉතුරු වෙනවා අපිට 1,70,000. ජංගම වගකීම් තියෙනවා ඒ විදිහටම 4,17,000. අපි ක්ෂණික අනුපාතය බැලුවොත් 0.4කට 1. 0.4කට 1. මේක ප්‍රමාණවත්ද නැද්ද? සාමාන්‍ය පොදුවේ පිළිගැනීම ක්ෂණික අනුපාතය 1:1ක්වත් විය යුතුයි. මේක තමයි පොදුවේ පිළිගන්න අනුපාතය. මෙන්න මේකත් මම අර කිව්වා වගේ කර්මාන්තයෙන් කර්මාන්තයට වෙනස් වෙනවා. අපි දන්නේ අපේ ව්‍යාපාරයේ තියෙන මොන කර්මාන්තයේද කියලා. කොහොමවත් කවන්නේ අපි නිකන් මේ පොදුවේ පිළිගත්තු එකට යමු. සාමාන්‍යයෙන් 1:1ක් තියෙන්න ඕනේ. 1:1ක් තිබ්බොත් තමයි ඔයාට බය නැතුව ඉන්න පුළුවන්. මගේ කෙටි කාලීන වගකීම් පියවීමට මට හැකියාවක් තියෙනවා. මගේ ඉක්මනින් මුදල් කරගන්න පුළුවන් වත්කම් ටික ප්‍රමාණවත් මට මේ කෙටි කාලීන වගකීම් ටික ගෙවා පියවන්න. එතකොට ඔයාට බය නැතුව ඉන්න පුළුවන්. ඔයාගේ ව්‍යාපාරය කෙටි කාලයේදී බුන්වත් වෙන්න කිසිම ඉඩක් නැහැ. නේද? මොකද මේ ඔක්කොම ජංගම වගකීම් ටික සල්ලි ඉල්ලන් ආවත් ඔයාගේ මෙන්න මේ වත්කම් ටික මුදල් කරගෙන ඔයාට ගෙවලා ඉවර කරන්න පුළුවන්. බිස්නස් එකට ප්‍රශ්නයක් නැහැ. බිස්නස් එක හෙටත් වැඩ කරනවා. හරි. නමුත් මේ ව්‍යාපාරයේ තත්ත්වය බලන්න. මෙන්න මෙතෙන්දි පොඩි රෝගයක් තියෙනවානේ. බෙහෙත් කරන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මේක මදි.
ෂණික අනුපාතය හොඳටම මදි. එකට එකක් තියෙන්න ඕනේ. නමුත් තියෙන්නේ 0.4ට එකයි. නේද? මේ ජංගම වත්කම් හොඳටම මදි. ඔබගේ ඉක්මනින් මුදල් කරගත හැකි ජංගම වත්කම් ජංගම වගකීම් වලට සාපේක්ෂව පොඩ්ඩයි තියෙන්නේ. ඒක මදි. ඒක වැඩි කරගන්න ඕනේ. එක්ක ඔබේ ජංගම වත්කීම් ටිකක් අඩු කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඉක්මනින් මුදල් කරගත හැකි ජංගම වත්කම් ටිකක් වැඩි කරගන්න ඕනේ. එහෙම කරගත්තේ නැත්නම් ඔයාගේ ව්‍යාපාරයට තියෙනවා පොඩි අවදානමක්. පොඩ්ඩක් හරි ගැස්සුනොත් ව්‍යාපාරයේ දවසක් දෙකක් කඩේ වහන්න වුණොත් ඔයාගේ ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම කඩා වැටෙන තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ. හරි? හරි. මේක ඇත්තටම මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ ගොඩක් ව්‍යාපාර දන්නේ නැහැ. ඒගොල්ලන්ට ගිණුම් කරන තොරතුරු නැති හින්දා ඒගොල්ලෝ අවදානමකද ඉන්නේ නැද්ද? ඒගොල්ලෝ හොඳට hina වෙවි ඉන්නවා. නියමයි. රුපියල් 30ට ගේන බඩු මම රුපියල් 50ට විකුණන්නේ. රුපියල් 20ක ලාභාන්තිකයක් තියෙනවනේ. කවදාවත් ව්‍යාපාරයේ වැටෙන්නේ නැහැ කියලා ඉන්නවා. හැබැයි පොඩි හරි ව්‍යාපාර පරිසරයේ වෙන ගැස්සීමකින් ඒගොල්ලෝ සම්පූර්ණයෙන් පාරට වැටෙනවා. මොකද ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලෝ ඉන්නේ අවදානම් තත්වයකද නැත්නම් ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ ශක්තිමත්ද කියන එක ඒගොල්ලෝ දන්නේ. මෙන්න මේ විදිහට සරලව ඔයා මූල්‍ය තත්වය ගණනය කරන්න ඔයාගේ ව්‍යාපාරයේ. මූල්‍ය තත්වය ගණනය කරලා මම අර කියපු අනුපාත තුන ගණනය කරන්න. ඊට පස්සේ ඔයාටම බලා ගන්න පුළුවන් ඔයාගේ ව්‍යාපාරය අවදානමකද ඉන්නේ එහෙම නැත්නම් ව්‍යාපාරය හොඳට ශක්තිමත්ද කියලා. අවදානමක නම් ඉන්නේ ඒ අදාළ ජංගම වත්කම් වැඩි කිරීම හෝ අදාළ බෙහෙත ඉක්මනින්ම කරන්න. හොඳයි. අද අපි කතා කරේ ගිණුම් කරන සමීකරණය ගැන පොඩි හැඳින්වීමක් කරලා ඒ ගිණුම් කරන සමීකරණ ආශ්‍රයෙන් මූල්‍ය තත්ත්වය ගණනය කරලා ඔයාගේ ව්‍යාපාරයේ අනුපාත තුනක් ගණනය කරා. ඔය ටික තමයි කරේ. හැබැයි ගිණුම් කරන සමීකරණය කියන්නේ මීට වඩා ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙන දෙයක්. මේ ගිණුම් කරන සමීකරණයේ එක භාවිතයක් විතරයි අපි අද ඉගෙන ගත්තේ. හරි. ගිණුම් කරන සමීකරණය ගැන අපි ඉදිරියටත් කතා කරනවා. ඊළඟ පාඩමේදීත් අපි ගිණුම් කරන සමීකරණයේ ආශ්‍රයෙන් ඔබගේ ව්‍යාපාරයට ගත යුතු තවත් දෙයක් ගැන අපි ඔබට කියලා දෙනවා. එතෙක් ඔබට ආයුබෝවන්.